දැයි ගෞරවනීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපිට අද අඟහරු ආදාවක් ඒ අනුව අපි ඉංග්‍රීසි සහ සිංහල සහ ඉංග්‍රීසි ධර්ම දේශනාවකටයි බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ කාලයක් අපිට තියෙනවා සිංහල සාකච්ඡාව සඳහා ඒකට සංකල්ප සහ යථාර්ථ පොත ඉදිරිපත් කර ගන්නවා. ඒක සඳහා අපි මම හිතන්නේ 9 වෙනි පරිච්ඡේදයට ඇවිල්ලා තියෙන කියලා. එහෙමයි සානස 9ට ඇවිල්ලා. හොඳයි. අපි ඒ නිසා එදා නතර කරපු තැන සිට සාකච්ඡාව සඳහා පොත කියවීමේ කටයුතු කර දෙන විදිහට අපි කරුණාවෙන් ඉල්ලා සිටිමු. චන්ද්‍රරත්න ස්වාමීන් වහන්සේට ගෞරවයෙන්. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පැරණි බෞද්ධ චින්තාවේ සංකල්පය සහ යථාර්ථය පරිච්ඡේදය 9 තාර්කික අපෝහවාදී ආකල්පයේ සීමාව පිටුව අංක 82. ආචාර්ය ටී.ආර්.වී. මූර්ති මහතා මාධ්‍යමික දර්ශනය නිර්වද්‍ය බව පෙන්වීමට ඉදිරිපත් කරන පහත සඳහන් අදහස් ඒ සංවාදය හා සසඳා බලනු වැටි. ශූන්‍යතා නම් වූ අපෝහ න්‍යාය අපගේ සංකල්පය තුළ ඇති ප්‍රායෝගික නැතහොත් ඡන්දානුගත අභිනතිය මගින් සත්‍යය මෝහ කරන්නා වූ අවරෝධයන් ඉවත් කරන්නකි. එය වනාහි සත්‍යයේ ප්‍රතිෂේධනයක් නොව හුදෙක් සත්‍යය ආවරණය කරන කෘත්‍රිම හා ආනුසංගික අවරෝධයන්ගෙන් මුදාලීමයි. ශුන්‍යතා යනු නිෂේධ කිරීමකි. එබැවින් එය සත්‍යයෙහි අනන්ත අවාචක ප්‍රතිජානක බව තහවුරු කරන්නකි. වරහන් ඇතුලේ අංක 160 පිටුව. සිද්ධාන්ත විවේචනය තවත් සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමක් නොවේ. විවේචනය හුදෙක් සිද්ධාන්තයක යථා තත්වය හා එහි සැකැස්ම පිළිබඳ දැනුවත් වීමක් මිස අලුත් සිද්ධාන්තයක් ඉදිරිපත් කිරීමක් නොවේ. ස්ථාවරයන්ගේ ප්‍රතිෂේධනය තවත් ස්ථාවරයක් නොවේ. විශ්ලේෂණයක්ම වන අපෝහකය අලුතෙන් යමක් නොපනවයි. එය නිරාවරණය කිරීමක් මිස විකෘත කිරීමක් නොවේ. වරහන් ඇතුලේ 161 පිට. එකිනෙකට පටහැනි සිද්ධාන්තමය දෘෂ්ටිකෝණ අතර ගැටුම මාධ්‍යමික දර්ශනය විසඳාලන්නේ හැම සිද්ධාන්තයක්ම විශ්ලේෂණය කර ඒ තුළ ඇති දුර්වලතාව ගෙනහැර පෑමිනි. අපෝහකය සිද්ධාන්ත නිර්වශේෂය දියකර හරි වෙනත් සිද්ධාන්තයක් මතුවීමට ඉඩ නොතබයි. වරහන් ඇතුලේ 305 පිට. විවේචනය යනු මිනිස් මනස සියලුම බැඳුම් වලින් හා ඇලුම් වලින් මුදා ගැනීමකි. එයම විමුක්තියයි. මෙයයි නියම මාධ්‍යමික ස්ථාවරය. වරහන් ඇතුලේ 41 පිට. අපට නම් පෙනෙන හැටියට අපෝහකය පිළිබඳ මේ චිත්‍රණය කර ඇති සිතුවම විචිත්‍ර වැඩිය. අපෝහකයේ ਸਰව බලධාරීත්වය ගැන මෙවැනි නිසක ආකල්පයක් ඇති කර ගැනීම තුළින් අනතුරු ඇතිවිය නොහැක්කේ නොවේ. මේ බව මාධ්‍යමික සම්ප්‍රදාය තුළම ඇති වූ යම් යම් චින්තාවලීන්ගෙන් ප්‍රකට වේ. චින්තන ප්‍රතික්‍රමණයට පැහැදිලි නිදර්ශනයක් ලෙස දැක්විය හැක්කේ අත්‍යන්ත ශුන්‍යතාවෙන් කෙලවර වෙතයි හඟින නිෂේධක පෙළයි. වියුක්ත ශුන්‍යතා සංකල්පය උපස්ථාපනය කර එය කේවලත්වයට නැංවීමේ ප්‍රවණතාවයක්ද විය. එය ශාස්වත මූලධර්මයක් ලෙසගෙන හැම දෙයක්ම එතුලින් නිකුත් වී අවසානයේ ඒ තුලටම පැමිණෙතයි සැලකූ බවක්ද පෙනුනි. මේ පසුව කී නැඹුරුව ගැන සලකා බැලීමේදී චූලසුඤ්ඤත සූත්‍රය තුලින් බුදුරදුන් ශුන්‍යතා යන්න අනෙකුත් පද මෙන්ම සාපේක්ෂ බව ඊටමත් සරල සුගම අන්දමින් අවධාරණය කළ ආකාරය වැදගත් වෙයි. ඒ නිසාම ද්විප්‍රකාර අන්තරාවලෝකන විග්‍රහයක් තුලින් තම සිත කවර ආනුභවික දත්තයන්ගෙන් ශුන්‍යද කවර දත්තයන්ගෙන් අශුන්‍යදයි නිසැකව නිගමනය කිරීම එක් ශුන්‍යතා මට්ටමක් නිර්ණය කිරීමට පෙරටුවනු දක්නට ලැබුණි. යලි යලිත් කියවෙන මෙසේ යමක් වනාහි එහි නොමැතිද එයින් එය ශූන්‍යයි දකි. යමක් වනාහි එහි ඉතිරිව ඇද්ද
ඇත්තා වූ එය මෙය ඇතැයි නුවණින් දැනගනී. යන වැකිය මෙහි මෙකී නිර්ණායකය සරලව ඉදිරිපත් කරයි. මෙම නිර්ණායකය සූත්‍රයේහි විස්තර කෙරෙන ඉහළම ශුන්‍යතා අත්දැකීමට පවා වරහන් ඇතුලේ පරමානුත්තරා ශුන්‍යතාවක් කන්ති. වරහන් වහලා අදාළ වෙයි. මෙම අවස්ථාවේදී සිත කාමාශ්‍රවයන්ගෙන් භවආශ්‍රවයන්ගෙන් හා අවිද්‍යාශ්‍රවයන්ගෙන් ශුන්‍යය. එනමුත් අත්දැකීමක් වශයෙන් සත්‍යවන අශුන්‍ය වූවක්ද ඇත. එනම් සලායතනිකව මේ කය නිසා ජීවත් වීම හේතු කොටගෙන ඇතිවන කායික පීඩාය. මේ අනුව සලකා බලන කල හුදු ශුන්‍යතා සංකල්පය උපස්ථාපනය කිරීමේ අවශ්‍යතාවයක් නොපෙනේ. කාලාර්ථවාචී ව්‍යවහාර මාර්ග 3 පටලවා ගැනීමෙන් කේවල පරම ශුන්‍යතාවක් ප්‍රකල්පනය කරනු වෙනුවට වර්තමානයේ වශයෙන්ුත් අතීතය වශයෙන්ුත් අනාගතයේ වශයෙන්ුත් පිළිගැනීමට තරම් යථාර්ථවාදී විය යුතුය. ශූන්‍යතාවේ අවස්ථා අත්දැකීම් මට්ටම් හා එවිට සැසඳෙනු ඇත. මහණෙනි, සම්මිශ්‍රණය නො වූ පෙර මෙතෙන්දී අපි ඇත්තටම ගියේ පාර කතා කරපු එකක්මයි. මොකද මේ දක්වා ඉදිරිපත් කරපු දේවල් උඟ දෙනකොට මේ වචන තේරෙන්නේ නැහැ. උඟක් අර ගැඹුරු තැනකට ඇවිල්ලා තියෙනවා පිටු 80ක් ගත කරලානේ තියෙන්නේ. ඉතින් මේක පිළිබඳව අසංගතිලකරත් මහත්තයා ලියලා තියෙනවා මාධ්‍යම දර්ශනය පිළිබඳව පොතක්. එයත් මාධ්‍යම දර්ශනය පිළිගන්න කෙනෙක්. يعني කටුකුරුන්ද සංස පිළිගන්නේ නැති කෙනෙක්. ඉතින් අනෝ මේකට යම් මේක හිතලා නෙවෙයි. නමුත් මේකට සාධනීය උත්තරයක් දෙන්න උත්සාහ කරනවා. අපි බැලුවොත් නාගාර්ජුන පාදයන්ගේ පැත්තෙන් නැත්තම් තිලකරත්න මහත්තයා පැත්තෙන් ගත්තොත් ඕනම ලෝකේ තියෙන වාදයක් ඛණ්ඩනය කිරීමට වාදවල තියෙන්නේ නැත්තම් තර්ක ශාස්ත්‍රයේ තියෙන ක්‍රම දෙකයි ප්‍රාසංගික සහ ස්වතන්ත්‍ර කියලා. ප්‍රාසංගික කියලා කියන්නේ දැන තියෙන එක විවේචනය කරලා පෙන්නනවා. ඉස්සලා කීපක පස්සට ගැලපෙන්නේ මේ පැත්තේ කීපක මේකට ගැලපෙන්නේ කියලා ඒක විග්‍රහ කරලා පෙන්නනවා. ඒව ඔක්කොම බොරු කියලා. හැබැයි මම කියන්නේ මේකයි කියලා මුකුත් ඉදිරිපත් කරන්නේ නැහැ. ස්වතන්ත්‍ර කියලා කියන්නේ එයා ඒක හරි නෑ මම ඒක මෙහෙම කරපන් කියලා එකක් ඉදිරිපත් කරනවා. ඒ ලෝකයා හිතනවා යමක් විචනය කරනවා නම් ස්වතන්ත්‍ර ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒක මම පුද්ගලික වශයෙන් ගත්ත දෙයක් තමයි. ඒ සෝම ස්වාමීන් වහන්සේ දිගටම දේවවාදී ප්‍රතික්ෂේප කරා. කරන්නේ මොකද්ද කියලා කිව්වේ නෑ. දේවවාදී කරන්න එපා නම් සතිය කරන්න කියලා කියන්න එපා. එතන මහානකම කරන්න කියන්න එපා. දේවවාදී හොඳ නැහැ ඇත්ත කතාව. ඉතින් ඒක මේ පෙන්නලා දීම සඳහා ඒ තිලකරත්න මහත්තයා අසංග තිලකරත්න ඉදිරිපත් කරනවා නාගාර්ජුන පාදයන් කිරුවේ ප්‍රාසංගිකව ඔය කියන දේවවාදයේ ප්‍රතික්ෂේපණය කරා. දෙවිය කෙනෙක් කොහොම විස්තර කරන්න බෑ. දෙවිය කියන්නේ නිකන් ශූන්‍ය දෙයක්. දෙවියෙක්ම වාගෙන නටනවා. ඉතින් ඒක ඇත්තටම ප්‍රතික්ෂේප කිරීමක් සෝම ස්වාමීන් වහන්සේ කරා. නමුත් මේකයි කළ යුත්තේ කියන එකක් කිව්වේ නැහැ. අර කොහොඳ නැහැ කියලා ගම රට ගාන ඇවිදලා ගිහිල්ලා කිව්වා හතුරු ටිකක් ඇති කරගත්තා. ඒත් ඒ උනට ඒක සතිය වඩපන්. එතකොට වර්තමානයේ හිටපන්. Taman දෙයයන් වාසේ කෙනෙක් කරපන් කියන එක කියන්න දෙයක් නෑ. ඒක බුදුහාමුදුරුවෝ කියලා නේ තියෙන්නේ. ඒක අපි කියන්න ඕනේ නැහැ. දැන් මෙතන ඥානানন্দ සංසේනේ අවසත් කියනවා ශූන්‍යතා දර්ශනයේ තියෙන දේවල් ප්‍රතික්ෂේපණය කිරීමක්. නමුත් ඒ අතරමැද මොකද්ද තියෙනවා? ඒක ශූන්‍යතා දර්ශනේ පෙළලා නැහැ. දැන් භාවනා කරන එක්කනටත් ආනාපාන කරනකොට ආනාපාන 100%ක්ම නැති වෙනවා. සක්මන් කරගෙන ඉනකොටත් ඉබේ සක්මන කරනවා වගේ තේරෙනවා. බත් කකා ඉනකොටත් සමාහලට මේ කනවා තමයි කැවෙනවා. කන කෙනෙක් හොයන්න බෑ. ඒත් මේ ඔක්කොම මැද මොකද්ද තියෙනවනේ මම මැරෙලා නැති බව තියෙනවා මට නිින්ද ගිල්ල නැති බව තියෙනවා මට ක්ලාන්ත වෙලා නැති බව තියෙනවා. ඒකට මේ අරක නැහැ. අරකව තියෙනවා ඒව తాවකාලිකයි නානා භාව විනා භාව. ඒ වෙනුවට මොකද්ද යටින් යන එකක් තියෙනවා. ඒ යටින් යන එක සලායතනයන්ගේ පැවැත්මේ ඇති වෙන ඝර්ෂණය කියලා බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. යම් තැනක සලායතන පැවැත්ම තියෙනවා ඒක පොඩ්ඩක් ඒකේ නඩත්තුවේ ඇති වෙන කාර්යක්ෂමතාවයේ අඩුකමක් දෝෂයක් තියෙනවා. එතන ඝර්ෂණයක් තියෙනවා. ඒකත් නැති වෙනවා මහා පරිනිර්වාණය. සෞපදිශේෂ වෙනකොට උපදි තියෙනවා. ඒක මේ සලායතන පැවැත්මේ දුක තියෙනවා. රහතන් වහන්සේට ඒක තියෙනවා. අරියත් බල සමාධියදී නැහැ.
නමුත් පරිණිරවාණය පස්සේ සලආයතන නැති වෙනවා ඒක නෑ. ඒක නිසා මේ සාපේක්ෂව කෙලෙස් අඩුවීමක් ගීකිය අතහරිනකොට සිද්ධ වෙනවා. ඊට පස්සේ අරණ්‍ය අතහැරලා කයට හිත ගන්නකොට සිද්ධ වෙනවා. කයත් අතහැරලා ධාතු ගුණයට හිත දානකොට සිද්ධ වෙනවා. ධාතු ගුණයත් බලබලා ගෙවෙනකොට ශූන්‍යතාවයේ යම් සූක්ෂම තැනකට කෙනෙක් එනවා. අන්නේ සූක්ෂම තැන බුදුරජාණන්සේ නම් කරලා තියෙන නිවන කියලා. ඉතින් නිවන පෙන්නඳ බුදුන්ට පස්සේ කවුරුත් ඕනේ නැහැ. බුදුහාමරට පස්සේ කවුරු හරි ඕනේ නම් අපි කරන්නේ බුදුරජාණන් වහන්සේට අමතරේ යන්න හදනවා. ඒක නිසා මේ ඥානানন্দ ස්වාමීන් මට තේරෙන්නේ දැන් කියන විදිහට නාගාර්ජුන පාදයන් දේවවා බුද්ධ වාදයේ ඇර ඊටු සේරම ප්‍රතික්ෂේප කරා. කල යුත්තේ මොකද්ද කියලා පෙන්නලා නැහැ. කල යුත්තේ බුදුහාමර කියපේකම තමයි. ඒක මහායාන කියන්නේ තේ බුදුහාමරගෙන් විරුද්ධ ධර්මයක් නෙවෙයි. තේරවාදයට කරපු කුඤ්ඤා ගැහිලා. තේරවාදයේ ශූන්‍යතාවය කියන එක එච්චර ආදේ කරලා දීලා තිබුණේ නැහැ. ප්‍රපංච කියන එක වැඩිචර අගේ කරලා පෙන්නලා දීලා තිබුණේ නැහැ. ඉතින් ප්‍රපංච පෙන්නන්න ශූන්‍යතාවය නැතුව බෑ. ශූන්‍යතාවය පෙන්නන්න ප්‍රපංච නැතුව බෑ. ওই දෙකම තේරවාදයෙන් ගිලි වුණා. රැකුනේ නාගාර්ජුන පාදයෝගා විතරයි. දැන් ඥානන්ද සාංශි ආයසරයක් නාගාර්ජුන පාදයන්ගේ වාදෙ මේට ගෙනල්ලා ප්‍රපංචය ආපහු ගෙනල්ලා ශූන්‍යතාවය ගෙනල්ලා අතන නාගාර්ජුන පාදයන් කෙරුවේ නාස්තික විවේචනයක් කියන එක දැන් මේ කියන මේ ඉන්දියානු දාර්ශනිකයා මේ අර තමයි පෙන්වන්නේ මේ සංවාදයේ තුලින් වටිනාකමක් ඇතයි කියවිත්තේ ආපෝහන න්‍යාය ඒ කියන්නේ ද්විඝටනාත්මක න්‍යාමයේ සීමාන්තිකව අගය කරන නූතන දාර්ශනිකයන්ට ඇතැම් මිත්‍යා සංකල්පයන්ක සඳහන්මේදී ආචාර්ය ටී.ආර්.වී. මූර්ති මේ මූර්ති කියන්නේ ඉන්දියානු දාර්ශනිකෙක්. එයාට පේනවා ඉන්දියාවෙන් ඇයි බුද්ධ ආගම නැති උනේ කියලා. නැති උනේ මේ ශංකරවාදීන්ගෙන්. ශංකරවාදීන් කිව්වා එහෙම එකක් තියෙනවා ඒක බ්‍රහ්මයි කියලා. ඔය පවතින දේෙන් හැමදේම ශූන්‍ය වෙච්චා අපි කියලා බ්‍රහ්මත්වයටපත් වෙනවා ඒක ආත්මයක් කියලා. බුදුරජාණන්සේ කලින් කිව්වා එහෙම එකක් තියෙනවා ඒක අනාත්මයි කියලා. එහෙම බුද්ධ දෙවියෙක් නෙවෙයි. ඒක න්‍යාය ධර්ම. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම. ඒක පුද්ගලයෙක් අත්දකින්නේ මගේ සලායතන පැවැත්වීමේ ඇති ඝර්ෂණේ වශයෙන්. ඉතින් භාවනා කරන ඕනම කෙනෙකුට මොන ඉරියව්වේ හිටියත් මොන අරමුණේ හිටියත් මැරෙලා නැති බව තේරෙනවා. ඒක තේරෙන්නේ නැත්te මරණයට පස්සේ. නමුත් මේ මරණ නැති බව තේරෙන එක මරණයට ඉස්සෙල්ලා වෙන එකක් in this very life. ඒක ආත්ම කරගන්න එපා කියන එක විතරයි බුදුරජාණන්සේ කිව්වේ. එහෙම පැවැත්මක් තියෙනවා. ඒක න්‍යාම ධර්මයක්. ඒ න්‍යාම ධර්මයේ බ්‍රහ්මයා කියලා හෝ සර්බලධාරි දෙවියන් වහන්සේ කියලා හෝ අල්ලාහ් අක්බර් කියලා හෝ සරතුස්ත්‍ර කියන්නේ යන්න එපා. අරගොල්ල කිව්වා ඒක හරියම ක්‍රමයකට වැඩ කරන නිසා එතන පුද්දලෙක් ඉන්න ඕනේ කියලා. දෙවියෙක් ඉන්න ඕනේ. මේ සර්බලධාරි කෙනෙක් ඉන්න ඕනේ. අද්වෛතයක් තියෙන්න ඕනේ කියලා. අපි ගිය පාර දැක්කා ඒ නසත්‍ර කෙනෙක් බුද්ධ ආගම විස්තර කරන අද්වෛතය කියලා. බුදුහන්සේ අද්වෛතයද කියේ නෑ. බුදුහන්සේ ද්වෛතයෙන් තොරයි. අද්වෛතය කියලා කියපු ගමන් ශංකරාචාර්ය හේතු වෙනවා. අද ලංකාවේ ඉන්න උගා දාර්ශනිකෝ හාමුදුරුවෝ ඔය අද්වෛතය වගේ එකක් අල්ලගෙන ඒකට බය වෙලා ඒකට වැඳ වැඳ ඉන්නවා. දේවවාදයටයි එහෙනම් මේ සර්බලධාරී දෙවියන් වහන්සේටයි අයි මේ අතර න්‍යාමයක් තියෙනවා. ඒගොල්ලෝ පෙන්ක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා තමයි කියන්නේ. ඔක්කොම යන්නේ මොකද්ද තාලයකට. ඒ නිසා මේ ඔක්කොම කර දෙන සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ දෙකක් නොවන දෙවි කෙනෙක් ඉන්නවයි කියලා. බුදුජානනාචෙත් එහෙම එකක් ගැන කියලා කිව්වා. එහෙම එකක් තියෙනවා. ඒක අනාත්මයි. එහෙම පුද්ගල වේදයකට ගන්න බෑ. ඉතින් ඒක තේරුම් ගන්න බැරි වුණා. බැරි මොකද අපි තාම මේ මට්ටමට ගිහිල්ලා නැති නිසා. අපි මේ යන්න හදන්නේ තර්කයෙන්නේ. අපි මේ යන්න හදන්නේ ණය ක්‍රමයටනේ. ණය ක්‍රමයට ගියාට මේ කට්ටිය මෙහෙම මේ වාද කරනකොට අපිටත් පොඩි ඉඩක් හම්බ වෙනවා. අරයා මෙහෙම කියනවා. ඒ කට්ටිය පොඩි කට්ටිය නෙවෙයි. මූර්ති කියන්නේත් පොඩි කෙනෙක් නෙවෙයි. ඥානන්ද සාංශ කියන්නේත් ඒ කාලේ හිටපු අය වෙන කවුරුත් හිටියේ නැහැ මේවා කතා කරන්න. ලංකාවේ හිටපු කිසිම තේරවාදී භික්ෂුවක් මේවා කතා කරන්නේ නැහැ. පෙරදෙන විශ්වවිද්‍යාලයේ දාර්ශනික අංශේ විතරමයි කතා කරේ. දාර්ශනික අංශයත් කේන් ජාතිලේ ඉන්නකම් කතා කරන්න දුන්නේ නැහැ. WS කරුණාත් මහත්තයා ආවා. ඊට පස්සේ තව දෙතුන් දෙනෙක් ආවා. ඔය අසංගතිල රත්නගේ බැච්මේට් කෙනෙක් තමයි මේ පේමසිරි මහත්තයා. පේමසිරි මහත්තයත් ඕක පිළිගත්තා. ඒ දෙන්නට ඉස්සෙල්ලා හිටපු මේ WS කරුණාත්ගෙන් තමයි අපේ ඥානන්ද ස්වාමීන් ඉගෙන ගත්තේ. WS කරුණාත් මහත්තයත් ලියපු PhD පොත අමු මැට්ටක්. සම්ප්‍රදාන කුල ලිව්වේ මේ රේඛීය ක්‍රමයට. එයා ඊට පස්සේ බණට කිව්වා මම ලියපෙක වැරදි කියලා.
කොච්චර විප්ලව වුණාද කියනවනම් මිනිස්සු අකාලේ මැරුණ බීලා. මීරිකම හිටපු UNP മന്ത്രി WS කරුණාද කියන්නේ. මරුණට පස්සේ වයිෆ් පබ්ලිෂ් කරා thesis එක. ඒක මැටි තාලෙට ලියලා තියෙනවා. හැබැයි කොල්ලෝ ටික හැදුවා. ඒ ගෝලියෝ තමයි අපේ කටුකුරුන්ති ස්වාමීන් වහන්සේලා. ඒගොල්ලන්ට කිව්වේ මේ බුද්ධ ආගම රකින්න එක අනම්මන නෙවෙයි. මේකෙදි මේ පෙන්නන සංකරාචාර්ය ඉන්දියාවෙන් බුද්ධ ආගම අතුගාලා දාන්න ගෙන්නපු අද්වෛතයේ බොරුවක් කියලා. ඒකට ගහපු හොඳම පොත් තමයි මාධ්‍යම කාරිකාව. මේ නාගාර්ජුන පාදයන්ගේ. ඒකෙන් තමයි මහායාන බුද්ධ ආගම හැදුනේ කියලා කියන්නේ. එයා කියන්නේ මේ පෙන්වන්න හදන එහෙම ආත්මයක් නැහැ. මොකද්ද තියෙන්නේ? එයා කිව්වේ නැහැ. බුදුහාමරගෙන් අහගරි. තියෙනවා එකක් ඒකට නිවන කියලා කියන්නේ. ඒක පුද්ගලික ભેදයක් නෙවෙයි. ඒක මරණයට ඉස්සලා දකින්න පුළුවන් සෞසපදිශේෂ, මරණයෙන් පස්සේ දකින්න පුළුවන් නිර්පදිශේෂ. සෞපදිශේෂ බුදුරජාණන් අවුරුදු 45ක් ගත කරා පොළොව උඩ. මිනිස්සෙක් වශයෙන් හිටියා নানা ආකාර දේවල් කරගෙන. ඉතින්දී මේ කෙනෙක් නැත්තේ නෑ. අර සලායතනේ පවත්තන කෙනෙක් ඉන්නවා. ඒකේ ඝර්ෂණ යාට තියෙනවා. ඒකට වැසිකිලි කරන්න ඕනේ, කැසිකිලි කරන්න ඕනේ, කන්න ඕනේ, බොන්න ඕනේ. ඒ කටයුතු ටික තියෙනවා. ඒත් මේ අතීත අනාගත දුකෙන් 100%ක් අයින් වෙලා ඉන්නේ. ඥාන දරුවන්ගේ වස්තු භූගෝලෙන් 100%ක් අයින් වෙලා ඉන්නේ. වර්තමානයේ මේ සලායතන පැවැත්මේ දුක තියෙනවා. ඒක අපි ගිය පාර කතා කරපු පොට්ටපාද සූත්‍රයේ ලස්සනට පෙන්වන බුදුරජාණන් වහන්සේ මහන්නේ එතනනම් දරතයක් තියෙනවා තමයි. උදාහරණයක් වශයෙන් ගත්තොත් කීකියත ඇල්ලා අරණ්‍යයට ආපුවාම අරණ්‍ය ජීවිතේ ටිකක් කටුකරෝසනයි. දරතයක් තමයි. හැබැයි මහන්නේ ගමක් කරදර නැහැනේ, රටක් කරදර නැහැනේ, ලෝකයක් කරදර නැහැ නිසා මේ කරදර වලට කැමති වෙනවා. ඊට පස්සේ අරණ්‍යයේ ඉන්නකොට ඒකෙත් බල්ලෝ කෑ ගහනවා, අනම්මන සද්ද තියෙනවා. කයකට ගන්න හිත. කයක් කරදරයි මහණෙනි. කය පවත්වනකොටත් ඉඳගෙන ඉන්න එක අමාරුයි. කොන්දර ඉදිනවා, බෙල්ල ඉදිනවා. නමුත් ඒක දරතේකට ගන්න එපා. මොකද එතකොට ගමක් කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ, කයක් කරදර නැති. දරන්න පුළුවන් නේ සතුටු යා. ඒකල කියන එකට ප්‍රමෝදේ කියන්නේ කියලා. ඒකට සති සම්පජඤ්ඤය කියන්නේ කියලා. ඒකට ප්‍රමෝද සුඛේ කියන්නේ කියලා. ඊට පස්සද්දී කියන්නේ කියලා. මේ කයෙන් එන දරතය ලොකු ආසනාවක් කරගන්නේ කියලා. ඊට පස්සේ කයෙන් එන දරතේ වායෝ ධාතුවට විතරක් අඩු කරන්න කියනවා. හුස්මට. ඒකට ගමත් නැහැ, අරණ්‍යයක් නැහැ, කයත් නැහැ. හුස්ම ටික තියෙනවා. ඒකට සතුටු වෙයන්. ඒක ප්‍රමෝදයක් කරගනින් කියලා. ඒකට මේ චෝදනා කරන්න එපා. හුස්ම ගන්න ගියාම නහය වම් පැත්තේ විතරයි හුස්ම ගන්න. දකුණු පැත්තෙන් විතරයි. මට ආස්වාදේ පේන්නේ නැහැ. මට ප්‍රස්වාසේ පේන්නේ නැහැ. ඕක නෙවෙයි කියන්නේ. හුස්ම හම්බුණා නම් අච්චර කයි. දැන් හුස්මත් ගෙවුනට පස්සේ මොකද වෙන්නේ? අන්න අර සලායතන පැවැත්මේ දුක තියෙනවා. ඒක ලොකු වෙලා පේනවා එතකොට. රටක් කරදර, ගමක් කරදර, අරණ්‍යයක් කරදර, කයක් කරදර නැති ගිලා මේ ඊටිබන්දමපත් වෙලා තියෙන දැල්ල වගේ මේ වෙල්ඩින් කූරක්පත් වෙන්නා වගේ ඉලෙක්ට්‍රික් කරන්ට් එකක් මේකේ තියෙනවා. ඒක දකින්නකොට මිනිස්සු බය වෙනවා. මොකද්දෝ සද්දයක් ඇහෙනවා. මොකද්දෝ පා වෙන ගතියක් දැනෙනවා. මොකද්දෝ බෙල්ල කරක වෙන ගතියක් තියෙනවා. උඩ යනවා. අනම්මනම් කියලා ඉතින් මේකට පිරිතුල් ගැටක ගා ඉන්නවා. බුදුරජාණන් කියන මේකට සතුටු වෙයන් සාපේක්ෂව ශූන්‍යතාවයක් එතන තියෙනවා. ඉතින් අපි හිතනවා ඒ සාපේක්ෂව වෙන පුංචි ශූන්‍යතාවයක් නැති කරන්න. ඒක තකතිරුයි. ඒක නැති ඒ සාපේක්ෂව අඩු කරන්න පුළුවන්. ඒකට තේරුම් ගන්න ඕනේ සංසාර දුක ගමේ ඉන්නකොට මොකද්ද වෙන්නේ කියලා. ඒකට තේරුම් ගන්න ඕනේ අරණ්‍ය වැඩි හිත පැතිනකොට කොච්චර දුකද කියලා. ඒකට තේරුම් ගන්න මුළු කයේ පැතිනකොට කොච්චර දුක. ඊට වඩා කොච්චර ලේසිද හුස්ම විතරයි හිත පැතිරෙන්නේ. දන්නා වූ පොඩි දුකක්. අනේ ඒක දන්නේ නැතිකම භාවනාවෙන් නැති කරන්න බෑ. ඒකටයි මේ අපි මේව සාකච්ඡා කරන්නේ. ඒකට අන්වේ ඥාන තියෙන්න ඕනේ. ඒකට ණය විපස්සනා තියෙන්න ඕනේ. මට දුකක් තියෙනවා. හැබැයි ඒ දුක නිසා විශාල දුක්ඛන්දක් මම අයින් කරා. ඒ අයින් වෙච්චව ගැන හිතන්නේ නැතුව මේ වර්තමානයේ පැමිණි දුක් පැණි කියාගෙන එහෙම නැත්නම් සලායතන පැවැත්මේ තියෙන දුක සතුටක් කරන ජීවත් වෙන්න. ඒකේ ඥාන පරිමකමක් නැහැ. ඒකේ පැවිදි වෙනසක් නැහැ. උගත් නුගත් වෙනසක් නැහැ. මුදල් තියෙන උදල් නැති වෙන සලායතන පැවැත්ම දුක කාගෙත් එකයි. ඕක තේරුම් ගත්තේ නැති මිනිස්සුනේ මැරෙන්නේ ලෝකේ. තේරුම් ගත්ත මිනිස්සු පිරුණා පානවා. ඒකට කැමති නැහැ අපි කියනවා ඔක්කොම අඩු කරපේක ඔය පොඩ්ඩක් නැති කරන්න බැරිද කියලා. ඒක නැති කරන්න බෑ. ඒ ඊවලේ ගිහිල්ලා ඉබ්බෙක් අල්ල ගන්නවා ඉඩෝර කාලෙක කණ්ඩම දෙයක් නැතුව. ඊට පස්සේ මේ පැත්ත පැහැట్లනවා මේ පැත්ත පෙන්නනට ඔහොම දා ගන්න බෑ මරා ගන්න බෑ. ඉතින් ඉබ්බ ඇතුළේ ඉඳලා අහන මොකද මචං කියලා අහනවා.
බලපන් හොඳ ගොදුරක් හම්බුණා බලපන් එක කට්ට කර වෙලානේ මොන විදියෙන්වත් බෑනේ මේක කණ්ඩ කියලා. ඉබ්බ ඇතුළේ කියනවා මොකද්ද බං මෝඩය වෙන්නේ නැතුව වතුරට දාපන්කෝ. ඔක පෙඟෙනවයි කියා. අම්පා වතුරට දාපන් ඔක ගියොත් එමෙ යන්න. එහෙම නෙමෙයි උඹ වතුරට දාලා පාගගෙන හිටපන් කකුලෙන් කියලා. ඉතින් ඉබ්බ කරන්නේ අර හිවලා කරන්නේ තල්ලු කරන කියලා වතුර තෙන් දාන්න කියලා කකුලෙන් පාගගෙන ඉන්නවා. ඉඳපු ගමන් බලනවා කට්ට තාම තදයි. අහනවා මචං පෙඟිලාද කියලා. මේ පාගගෙන ඉන්න කෑල්ල විතරක් පෙඟිලා නැහැ අනිත් ටික පෙඟිලා කියන කකුල පොඩ උස්සපන්. ඊට උස්සපන් චුක් ගාලා පැනලා යනවා. ඉතින් මේ වගේ මුළු කට්ටම පෙඟෙනකන් ඉන්න කීලාට පොඩ්ඩ ඉතුරු වෙනවයි කියලා කිව්වහම අර මෝඩේ යකා ඒක අතාරින්න හදනවා. ඉබ්බ යනවා. අපි මේ අරණියකට ආපුවාම දුක් අඩු වෙන බව කාටවත් තේරෙන්නේ නැහැ. ඔක්කොම වෙන්නේ අයියෝ මල කරදරේ එයා කන්ඩිෂන් නැහැ. මදුරු තංගර නැහැ. මේ අරණිය කරදරයක් කරගන්න. ඉතින් තෝ මේ ඵලය යන්න මොකට යාවේ? ඒක එක්කත් දෙන්න එපා. මේකට ඇවිල්ලා මේක සතුටින් හිටපියව. හිටියොත් කියනවා ඔයිට වැඩි හරි ලේසි පුතා. කයට සීමා කරපන්. කායනුපසනාව කරපන්. ඉතින් ඒනට කය විතර බල අම්මෝ මේක බලන්න ගියාම කූඹි දුවනවා. කනෙන් සද්දයක් ඇහෙනවා. ඇස් දෙක කහනවා. ඇස් කෙවිනි කහනවා. නහය දෙපැත්තේ කහනවා. හරි කරදරයි කියලා. ඔච්චර කලොත් තිබුණා ඒක දන්නේ නැහැ. දැන් දන්න එක තමයි කරදරේ. ආයෙම කියනවා ඒවන හුස්මට විතරක් දා මොන පිස්සු කතාව හුස්මට දාන්නේ කොහොමද මේ බල්ලෝ කෑ ගහනවා. සද්දයක් ඇහෙනවා බෑ. කොහොම හරි හුස්මට දාන්නකො. බාඩු ඒක නහයින්නේ හුස්ම ගන්න. අනික් නහයි ගන්න නැහැ කියලා ඔන්න චෝදනාව. මට ආශ්වාසය විතරනේ වැටෙන්නේ. ප්‍රශ්වාසය විතරයි වැටෙන්නේ නැති කියලා ඔන්න චෝදනාවක් එනවා. යකෝ ඒකනට ගමක් කරදර නැහැ, අරණ්‍යයක් කරදර නැහැ, කයක් කරදර නැහැ, හුස්ම ටික විතරයි තියෙන්නේ. ඕගොල්ලෝ චෝදනා කරන්න එපා. ඔබට පණ තියෙනවනේ. මැරිලා නැහැ නේ නින්ද ගිහිල්ලා නැහැ නේ සතියේ තියෙනවනේ. ඔක සතුටින් ප්‍රකාශ කරපන් හුස්ම බලන්න ගියා තුන්සෝ පේන්නේ නැහැ. ඉතින් කොච්චර ලොකු ඝර්ෂණේ අඩුවීමක්ද කියලා. ඊට පස්සේ බලන්න හුඟක් පුරුදු කරාට පස්සේ අර හුස්මත් හිමීර ගෙවෙනවා. එතකොට ඇඩ්‍රස් නැති උනායි කියලා ඔළුව කරකෝ දඟල මැරෙන්න නටනවා. මම නැති වුණා, කය නැති වුණා, හුස්ම ටික නැති වුණා. ඉතින් ඒ කියන්නේ දුකට කොච්චර කැමතිද කියලා බලන්න. මේ ඉදිරිපත් කරනකොට එnde ශූන්‍ය වෙන හැටි, ගෙවන් වෙන හැටි මෙච්චර ලස්සනට පෙන්නලා තියේදී එහෙමනම් සතිය නැති කෙනෙකුට මිත්‍යා දෘෂ්ටිකයෙකුට තිරිසනෙකුට කෙලවරක් තියෙයිද දුකේ? මේ පෙන්නලා ඇහැට ඇනලත් මේ හුස්ම ටික මට ආස්වාද ප්‍රසවාස සමානව පේන්නේ නැහනේ. ආස්වාද පේනකොට ප්‍රසවාසය පේන්නේ නැහනේ. වන්න ආස්පුඩින් ගන්නකොට දකුණු පාස්පුඩුව නැහනේ. හුස්ම ගන්නකොට බෙල්ලෙන් පල්ලය නැහැ වාගේනේ. මේක හරියන්නේ නැහැ වැඩේ. එක්ස්රේ එකක් කරලා බලන්න ඕනේ. ECG එකක් කරලා බලන්න ඊටු පාර්ට්ස් එක තියනවාද කියලා භාවනාව කඩාගෙන නැගිටලා යනවා. කොච්චර ආසද කියලා බලන්න දුකට, කොච්චර ආසද බලන්න ඝර්ෂණයට, කොච්චර ආසද කියලා බලන්න පීරි ගෑමට. ජීවිතය කියන්නේ පීරි ගෑමක්. ජීවිතය කියන්නේ ඝර්ෂණය. බුදුහාම කියන්නේ දරත පරිලා. දරත පරිලා අඩු කරපන්. අඩු කරන ක්‍රමයක් හම්බ වෙලා නැතුව නෙවෙයි හම්බ වෙලා අගේ කරන්න දන්නේ. මොකද ශූන්‍යතාව දර්ශනේ දන්නේ නැහැ. සාපේක්ෂව ශූන්‍ය කරන්න පුළුවන්. අඟුලිමාලටත් පුළුවන් වුණා නම්, චණ්ඩාසෝකටත් පුළුවන් වුණා නම්, අද ගිහිල්ලා ආන්න හිරගෙදර ඉන්න මරණ දඬුවම නියුවෙච්ච කට්ටියන් කොච්චර ඉක්මනට ඒගොල්ලෝ කරලා පෙන්නනවාද කියලා. මේ එළියේ ඉන්නට තමයි බැරි. පිළිකා රෝගේන තව දවස් දෙක තුනකින් මරනවා කියන කෙනෙකුට පෙන්නලා කියන්නේ මටත් ඔතෙන්ට යන්න පුළුවන්. ඒකේ යාට විශාල සාන්තියක්. මොකද අර පිළිකාවෙන් පිළිපෙලි ඉන්නට වැඩිය වර්තමාන මොහොතේ හිත තියන්න පුළුවන්. නැත්නම් කුඩු ගහලා ඉන්න කට්ටියයි. හොඳටම අංජබජල්. මේ පැනලා යන්නේ කවදද කියලා ඉන්නේ. හුස් වර්තමාන මොහොතේ හිත ගත්ත ගමන් කියනවා කුඩු වලට වැඩිය ආතල්ලයක් තියෙනවනේ මේකේ. මේ පිටේ ඉන්න පිස්සන්ඩ තමයි බැරි. පිටේ ඉන්න පිහාට්ටන්ට තමයි බැරි. උන්ට බලාපොරොත්තුවක් තියෙන. ගෙදර ගෑණිගෙට බලාපොරොත්තු වෙනවා. කාර් එක ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඉඩම ගැන බලාපොරොත්තුවක් තියෙනවා. ඌට කද්දාකත් හරියන්නේ නැහැ. කෙලවෙන්න ඕනේ. කෙලවෙන්න ඕනේ නායෙන් යටට යනකම්ම කක්ක ගොඩේ තියලා උලන්න ඕනේ. හොම්බ තියන්න ඕනේ යටට. අනේ එදාට තේරෙනවා යමක් පිළිබඳ බලාපොරොත්තුවක් තියෙන කාට නිවනක් අරමුණු වෙන්නේ නැහැ. ඌට ඔය සලායතන දුකට යනකම් බස්සන්න බෑ. මොකද එයාට අර තව මොකක් හරි එකක් තියෙනවා. සාපේක්ෂව බලන්න. ගෙදර ගෑණි නිවන් දක්කන්න ඕනේ. අම්මා නිවන් දක්කන්න ඕනේ. ගාලේ ඉන්න වැස්සියෝ නිවන් දක්කන්න ඕනේ. ඔය පිස්සුනේ කෙලින්නේ. ඕකනේ බුද්ධ ධර්ම කියලා කියන්නේ. ඒක තියෙන කාට නිවන නැහැ. ඒක තියෙන කාට නිවන නැහැ. මේ තමන්ගේ වැඩක් බලන්න හිටපන් පැත්තකටලා. ඒක හරි අසාධාරණයි. එහෙම හරි මොකද? හරි නෑනේ අපි නිවන් දකින්නකොට කට්ටියත් එක්ක කටරක් දාගෙන
ඒක කුඩයට යන් කියලා කියනවා. ඉතින් කිය කඹේ යන එකට පුළුවන් ද කටරක් දාගෙන යන්න ඌත් යන්නේ බොහොම අමාරුයි. කඹේ යනකොට හරි මැරලා මැරෙන්න යනකොට පීනන්න හරි කවුරුත් ගොඩ ගන්න යන්න එපා. කරන්න බෑ. Tamandoවත් බැරි එක තියෙන්නේ. ඉතින් මේ අපි ඔක්කොම රට ගොඩ ගන්න හදනවා. සිංහල බුද්ධාමනා ගා හිටවන්න හදනවා. ගමේ මරණාධාර සමිතිය දිනු කරන්න හදනවා. බම්බු ගහයි උඹලා. එහෙම කරපු කට්ටිය තමයි මැරුණේ අපේ අම්මලා තාත්තලාන කියලා නම් කියාගෙන. එක එකටවත් හම්බුනේ නැහැ. ඔත් මේකෙදීම අඩුකරනද ඒ සලායතන දුකට ඒක ප්‍රාසංගිකව පෙන්වනවා. ඉන් එපිට අල්ලන හැම දෙයක්ම කක්කා කියලා. මොකද්ද අල්ලන්නේ? අල්ලන්නේ ගන්න බුදුහාමුදුරු කියලා තියෙනවා මම කියන්නේ. ඒකට මම ස්වතන්ත්‍ර මත ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. පුත්‍ර ජනසි දේශනා කළා අපි ඉන්නේ බුද්ධෝත්පාද කාලෙකනේ. ඒ නිසා ඥානන්ද ස්වාමීන් කියන්න හදනවා අරයා පැහැදිලිවම කියන මූර්ති යමක් ප්‍රාසංගිකව වාද විවාද කළ නිෂේධනය කරාට එයා විසින් ස්වතන්ත්‍රයක් ඉදිරිපත් කළ යුතුයම නැත. වාදයක් කඩන ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රාසංගික සහ ස්වතන්ත්‍ර. සමහරට මගේ වචන දෙක වැරදි ඇති. නමුත් ඒ ටික ඒ තීලකරත් මහත්තයා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් අද තියෙන්නේ මේ ප්‍රාසංගික ක්‍රම හැම කෙනාම විරුද්ධව කියන මොකද්ද පෙන්වන්නේ කියන්නේ නැහැ. අපි කියනවා අපි බුද්ධ පුත්‍රයෝ අපි පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු සතිපට්ඨාන. ඒක කරපන්. අනික් කුණුවරපත කරපන්. අන්තිමට සතිපට්ඨානත් කුණුවරපැක් කළා ඒකත් අතාරින්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඉතින් ඒකක් කියවෙන්නේ නැහැ නේද? අද බුද්ධ ආගමේ එකක් කියවෙන්නේ අපි පන්සල් යනකොට අපේ හිතේ එහෙම එකක් නැහැ. අපේ දරුවෝ සුචරිතවාදී කරන්න කියනකොට අපි ළඟ එහෙම අදහසක් නැහැ. Taman හැදෙන්න කතාවක් නැහැ. මේ අනුන්ට බන. ඉතින් එහෙමනම් ඇයි මේ සාකච්ඡා කරන්නේ? ඒකත් ඒකටම තමයි. මම සාකච්ඡා කරන්නේත් ඕකම කියලා දෙන්න තමයි. මොකද්ද මට තියෙන ගාය? මෙච්චර කෑ ගහන්න. ඒකටයි මේ පොත ගත්තේ ඉස්සරහට. මේ පොතේ අපි ලස්සනට ගමනක් කරගෙන යනවා. මේ මූර්තිතුමාට මේ විදිහට ඥානන්ද සාංශේ විවේචනය කරලා තියෙන බවක් මම මේ පොත කියවලා තිබුණාට මට ඇහැ ගැහුන්නේ නැහැ. මොකද හේතුව ඒ ස්වරූපේ නෙවෙයි මම පොත බැලුවේ. නමුත් පොත බැලුවේ තිලකරත් මහත්තයා පොත කියවලා ඇයි මේ නාගාර්ජුන පාදයන් මෙච්චර ලස්සනට මේ දේවවාදයයි බටහිරවාදයි නිෂේධනය කරලා තියදී ඒ පොත වැරදි ඒකේ අඩුපාඩුකම් තියෙනවායි කියලා මහා ඇත්තටම කියවලා තේරුම් ගන්න පුළුවන් පොතකුත් නෙවෙයි මූල මධ්‍යම කාරිකාව. ලෝකේ මේ තාක් පාලච්ච හොඳම වාදයේ සම්බන්ධව තර්ක විද්‍යාව පිළිබඳ හොඳම පොත. ඒකේ තමයි මහායානෙ හැදුනේ. ඒකෙන් තමයි තේරවාදයට වැදුනේ. මොකද තේරවාදේ මොකද්ද රකින්න හදනවා. රකින්නව නම් නිවැරද නැහැ. ඒකට සාස්ත්‍රවාදයට වැටෙන්නේ. විනාශ කරන්නත් එපා. පින්නන්නේ උඹලව කියන්න හදන එක පුස්සක් කියන එක විතරයි. ඒකත් කියන්නේ නිහඬව. අපි හුස්මට හිත දානවා කියලා කියන්නේ ලෝකේ සේරම පුස්සක් බව තේරුම් කරන එකයි. අපේ හිත හිස්මේ ඉන්නේ නැතුව පිට යනවායි කියලා කියන්නේ අපි පුස්සට කැමති හුස්මට කැමති නැහැ කියන එකයි. ඒකෙදි අපි දන්න දෙයක් නෑ. අපි කොච්චර උත්සාහ කරත් කවුරු හරි කිව්වට කමන්නේ හුස්ම හිත තියාගෙන හුස්මට හිත කැමති නෑ. අතීතේට අනාගතේට අර පුස්සට මේ පුස්සට හිත දුවනවා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දීපු අර හුස්මේ හිත තබා ගැනීම ආස්වාද ප්‍රසආස නැත්නම් කායනුපස්සනා කියන එක අභීතව මහා හෙලක් වගේ කණුවක් වගේ නැගී හිටලා තියෙනවා. අපි ඔක්කොම පේල්ලෙච්ච කට්ටියනේ. හුස්මේ හිත තියාගෙන බෑ කියන කට්ටියනේ. තියලා බලන්නකෝ. ඔක්කොම ප්‍රාසංගිකව අනික ඔක්කොම නිෂේධනය වෙලා යනවා. අන්තිමට හුස්ම විසින් හුස්මත් නිෂේධනය වෙනවා. සතිය විසින් සතියත් නිෂේධනය කරනවා. එතකොට තමයි කට්ටියට පිස්සු හැදෙන්නේ. භාවනා කළා 50% විතර පිස්සු හැදෙනවා. බය වෙන්න එපා. වැදෙන්න ඕනේ. මොකද මෙච්චර ඔක්කොම බදාගෙන ගෑනිත් බදාන, දරුවොත් බදාන, ගෙවලුත් බදාගෙන මේ ඔටුවකට පුළුවන් ද කියලා අහනවා ඉදිකටු විලකින් යන්නේ. යන්න බෑ. මුල්ලි දෙකේ ඉඳා. තව ගෑනිත් අඳ ගන්න පුළුවන් මේ දොටුවගේ මේ ඔටුවට ඉදිකටු විලෙන් යන්නේ. ඒක යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කිව්වේ. අපි කියන්නේ නිවන් දකින්න වයිෆ්ට කියලා ඇවිල්ලා. දැන් මහදීසි නිවන් දැක්කොත් බෑ. දරුවෝ බුදලි ලියලා දීලත් නැහැ. දරුවන්ගේ වැඩක් තියෙනවා. ඒ නිසා හදිස්සියෙම එපාසු අන්ත නිවන් දක්කන්න අපිට ඊගාවසරේ එන්නම්කො මං ගෙදර තියෙන ඔක්කොම අස්සම් කරලා ලියලා දීලා එන්නම්කො කියලා තමයි කතාව තියෙන්නේ. ඒ නිසා මේ නිවන මේ අතට හම්බුණාට අපි මේ අතේ තියෙන ටික පුස්සාතාරින්න අකමැති තාක් අපි අර මේ නිවනට කියලා ගහනවා. ඒ නිසා මේ දෙකම ප්‍රාසංගික සහ ස්වතන්ත්‍ර දෙකම තිබිය යුතුයි කියන එක වගේ මතයක් මගෙත් තිබුණා. මොකද ඒ සෝමහාමුදුරන්ට විවේචනය කරනකොට මගේ විවේචනයක් තිබුණේ මේ ශාන්ති කිව්වට මොකද අරකේපා මේකේපා කියලා කරලා පෙන්නුවේ නැහැ මොකක්වත්.
මෙතන මේ කාමරේ ඉඳගෙන අපි ඇහුවේ අපි 5-6 දිනක් සංඝයාගෙන් ඉන්නලා කේමානන්ද ස්වාමීන් මේ ග්‍රීක ස්වාමීන් වහන්සේ අපි 5-6 දිනක් ඒ සෝමහාමුදුරගේ බණ දෙකක් ඇහුවානකොට මට තේරුණා මේක විවේචනාත්මකයි කරන දේ පෙන්වන්නේ නැහැ. කිව්වේ නැතත් කරලා පෙන්වුවේ නැහැ. සතියක් කිව්වේ නැහැ. භාවනාවක් කිව්වේ නැහැ. අරක හොඳ නැහැ මේක හොඳ නැහැ කිව්වා. ඒක න සාර්ථකව කිව්වා. ඒක අදටත් ඇත්ත. ඊට පස්සේ මට හිතුණා ඒක බුරු කරන්න යන්න එපා. උඹ සතිය වඩපන්. මේ තීරමක් නැති හුස්මට ඊට දාපන්. ඒකට අනිකුත් තීරමක් නැති තේරම ඊට කලින් යතරින්න එපා. ඒක කරන්න කාටවත් බෑ. ඒකටම කියලා වාඩි වුණත් බෑ. සක්මන් කරනකොට පය හිත තියන්න බෑ. බෑ කියන එක මම අදහස් කරන්නේ බැරිකම නෙවෙයි අපි හිතන මට්ටමට බෑ. ඒක නෙවෙයි තාම හොයන්නේ ක්‍රමසහවිදි. ඒ හිතන මට්ටමට කියන්නේ ඒ හිතන මට්ටමේදී ඒ සක්මණෙන් හිත ගිලිහෙනකොට ආනාපානෙන් හිත ක්‍රමයට ගිලිහෙනකොට මේක දියුණුවක් කියලා කියාගන්න අපිට බෑ. අපිට ඉතින් මේ ඔක්කොම අයින් කරන්න හේතු වෙච්ච ආනාපාන හිත ගියා මේ බොලේ මේකත් නැහැ. මේකත් නැති වෙලා යනවා. ඒකකොට ඇඩ්‍රස් නැති වෙනවා. ආගේ බතක් නැති වෙනවා කියලා අපි හැමදාම ඒකට චෝදනා කර කර ඉන්නවා. ඒ නිසා මූලික කතාව තමයි මේ ප්‍රාසංගික සහ ස්වතන්ත්‍ර කියලා පවතින මතයක් නිෂේධන කිරීමේ ක්‍රම දෙකක් තියෙනවා. නාගාර්ජුන පාදයන් ඉදිරිපත් කරලා තියෙන්නේ ප්‍රාසංගික ක්‍රමය. මේ දේවවාදය කියන එක නිෂේධනය කරලා දැම්ම. මොකද්ද තියෙන්නේ එහෙමනම්? ඒක බුදුහාමුදුරුවෝ හම්බෙලා අහගන්න. මම කියන්න ඕනේ නැහැ. ඒක පොට්ටපාද සූත්‍රයේදී සර්වචන්සේ සඳහන් කරනවා මේ සලායතන හා සම්බන්ධ මූලික දුකක් තියෙනවා. ඒ දුක තමයි අඩුම දුක. ඒ නිසා ඒක නිවන කියලා කියනවා. ඒකත් එක්ක හිටපන්. මම දැන් මෙතන. ඒකත් එක්ක ඉන්න තාක්කල් ලෝකයක් කරදර නැහැ, ලෝකයක් ආතති නැහැ. ඒ ඔක්කොම අල්ලගත්තොත් මේක නැහැ. ඒකෙදී ගත කරන ජීවිතයක් තමයි පැවිදි කියන්නේ. ඒකට ගත කරන ජීවිතය තමයි අරණ්‍ය වාසී ජීවිතය කියලා කියන්නේ. ඉතින් අරණ්‍ය වාසීට ප්‍රිය නැතුව අරණ්‍ය වාසයේ ඉන්නවනම් ඉතින් කැයි ගෑණි තියලා හොටු ගෑණි ගත්ත එක තමයි තියෙන්නේ. ඒ නිසා මේකට කැමති වියන්, මේකෙන් කයට කැමති වියන්, කයෙන් හුස්මට කැමති වියන්, හුස්මෙන් ගිහලා හුස්මක නැතිවීමට කැමති වියන්. එතකොට අපිට තේරෙනවා අර මේ සලායතනයේ පැවැත්මේ දුක. ඒකට අපි එන්නේ ඒක ලොකු වෙලා පේනවා එතකොට. ඒක නිකන් වෙල්ලි ලාම්පුවක්පත් වෙන්න වගේ, වැලි කඩදාසි දෙකක් එකට අතුල්ලන්නා වගේ කස කස ගාලා හුස්ම ටික සැරට තේරෙනවා. ඉඳගෙන ඉන්න එකත් හරි වෙහෙසට තේරෙනවා. ඒ තමයි නිවන් දකින්න පෙර නිමිත්ත. ඉතින් ඒක දකින්නේ මම කමඨහන් වාර්තාවයි. කිසි කෙනෙකුට ඒක ප්‍රසන්න මනසකින් ලියන්න දන්නේ නැහැ. ඒක පදුට්ට මනසෙන්මයි ලියන්නේ. වාඩිලා ඉනකොට පස්ස රත් වෙනවා ස්වාමීන් වහන්සේ. හුස්ම ගන්නකොට ආශ්වාසය විතරයි වැටෙන්නේ ස්වාමීන් වහන්සේ. හුස්ම ගන්නකොට වන්නාස්පුඩු විතරයි වැටෙන්නේ ස්වාමීන් වහන්සේ කියනවා මිසක් යකෝ වන්නාස්පුඩුවෙන් හරි නැත්තම් දකුණු නාස්පුඩුවෙන් හුස්ම වැටෙනවා කියලා ලියාගන්න තේරෙන්නේ නැහැ. මේ පේන දේ සලායතන හා සම්බන්ධ දුකට පේන දේ ප්‍රසන්න මනසෙන් කියන්නේ. ඒකට බුදුහාමුදුරුවෝ ඉන්නවා හිතන. ධර්මයේ ඒකයි. සංඝයා කියන්නේ ඕකයි. සීල කියන්නේ ඔච්චරයි. ඒකටත් චෝදනා කර කර ඉන්නවනම් ගෙදර ගිහිල්ලා ගෑනිත් එක්ක පුතියන එක හොඳයි. මේ ඉඳකට ගෑණි ගැන කල්පනා කරලා හරියනවා යානපන්න කරන වෙලාවේ. අර මේ හිටියා වේදකම ඉඳලා මිනිස්සෙක් ඇවිල්ලා හරිදම ස්වාමීන්ට වැඩි වස් තියෙනවා. පස්සේ දාන බෙදන්න යනකොට ගෑණිගේ අත දැකලා සිවුර ඇරියා. පස්සේ ගෑණි බැඳා. බැඳලා ගිහිව එනවා මායි ළඟට ඇවිල්ලා කියනවා මට හරි ආසයි ස්වාමීන් සිවුරක් හොදලා දෙන්න. මට හරි ආසයි බොම් ටිකක් රත් කරලා හරි ගාසේ මං කිව්වා ගෑණිත් එක බුදියා ඉන්න ගමන් සිවුර හොදපිය. සිවුර ඉන්න ගමන් ගෑණිත් එක හිතෙන් බුදියාගෙන ඉන්නවා. එද්දකින් විතරත් ඔය වගේ කාලකන්ණිය කියා. කතාව ඇත්තයි ඊවා. සිවුරේ මම පඳු ගාපු සිවුරක ඉන්න ගමන් ගෑණියස්ක කවදා බුදියන්දෝ කිය හිත තමයි බහනකම් කරේ. ගෑණිත් එක බුදියා ඉන්නකොට අනේ සිවුරක් හොදන්න නැත්තම් ස්වාමීන් සිවුරක් හොදන්න දෙන්නෝ. පඳු ටිකක් තම්බලා දෙන්නද කියලා නම මයින් ඇල මොන මගුලක් දෙයක්ෝ මටත් වැඩිය වස් තිබුණ එක දැන් ගිහි වෙලා. අපිටත් ඕක තමයි වෙන්නේ. පරියන්කෙට ගිය ගමන් ගෙදර ගෑණි සී වෙනවා. ගෙදර ගෑණික බුදියන ගමන් කියනවා යකෝ ආනාපානි කරන්න නැත්තම්. අරණියට ගිහිල්ලා නෙත්තෝපි ජාවගේ ජාතියක්. ඉතින් අපිටත් ඒකමයි මම කියන්නේ. අපිත් ඔය ගිහිව පැවිදිලා හිටියට අපිත් ඔහොම තමයි ගත කරන්නේ. ඒක අපි ප්‍රසිද්ධියේ කියනවා. මොනවා දුන්නත් අර නැති මගුල තමයි ඉල්ලන්නේ. ඒක දුන්නාට පස්සේ කියනවා අපේ කොච්චර වටනවාද 10ක තුතුම් පැවිද්ද. ගෑණිගේ බඩ උඩ ඉන්නකොට තමයි ඒක සී වෙන්නේ. අයියෝ නිවන. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ කියපේක අපි කියන්නේ යන්න ඕන. අපි කියනවා අන්න ත්‍රිපිටකයේ තියෙනවා ගිහලා බලා ගන්න. ඔය කොහේ හිටියත් සලායතන දුක තියෙනවා.
නිවන් දැක්කක් තියෙනවා, ගෑණියෙක් එක්ක හිටියක් තියෙනවා. ඒකේ දෙකක් නැහැ. ඒ ඔක්කොම දෙකම කරන ගමන් අර සලායතනික දුක, ආවේනික දුක දකින්න පුළුවන්. ඒකයි කියන්නේ ආමිෂ දුක සැපට වැඩිය නිර්ආමිෂ සැප වැටිනවා. ඒ ඔක්කොම කරන ගමන් බලන්න ඒක අපිට දකින්න හම්බුනේ හිරගෙදර ගියාට පස්සේ. ඒක අපිට දකින්න හම්බුනේ පිළික ආන්තික රෝගීන් ඇසුරු කරනකොට. ඒක අපිට දකින්න හම්බුනේ කුඩු ගහලා පුනරුත්ථාපන කඳුරු ඉන්න කටියට හොඳට පේනවා මේ හුස්ම නැති වෙල තැන. මේ හොඳට කණ්ඩ බොන්න තියෙන උණ්ඩ තමයි මොන තාලෙන්වත් පේන්නේ නැහැ. උගේ හිතේම තියෙන වෙන කුණු වල්පලා භූතනේ. ගෝල් ෆේස් යන්න නැත්තම් හොඳයි කියලා හිතනවා. පෙට්‍රෝල් තියෙනවා නම් හොඳයි කියලා හිතනවා. රැකියා රහිත භාවයේ තියෙනවා හොඳයි කියලා හිතනවා. දරුවා පහේ පන්ති පාස් වුණා නම් හොඳයි කියලා හිතනවා. එක එක්කවත් පාස් වුණාට නිවන් ගියේ නැහැ. ඊජා මයින්ඩ් ඕන් බිස්නස් කියලා කියනවා. උඹේ වැඩක් බලාගන්න. ඒක කරන්න බැරි මොකද එතන අර සලායතන හා සම්බන්ධ දුක නිතරම පීරි ගෑවෙනවා. තනි වෙන්න තේරෙනවා. ඒ නිසා සමහරෙකුට තනි වීම මානසික අසහනය, භාවනාව මානසික අසහනය. ඒ නිසා මට උගන්වපු ප්‍රසිද්ධ ගුරුවරු 3 දෙනෙක් විතර සිවුරු ඇරියා කමඨාන් දීම නතර කරා. ඊට පස්සේ මේක කරන්න යන්න එපා. සෑහෙන ගානකට පිස්සු වෙනවා කියලා. මම විපස්සනා දැව ගන්නන්නේ නැහැ. මම නිකන් සාමාන්‍ය සතිය සහ මෛත්‍රී භාවනාව ගන්නවා. මොකද මේකට කෙලිම කියපු ගමන් ඒ මනුස්සයට එක්ක පිස්සු. එහෙම නැත්නම් නිවන් දකින්න. පිස්සයි රහතන් වහන්සේ හරිම සමානයි. දෙන්නගේම ඇස් එක තැනක හිටින්නේ නැහැ. රහතන් වහන්සේත් බලනකොට නිකන් ඇස් පා වෙනවා. පිස්සගේ දිහා බලනකොට පිස්සගේ ඇස් දෙක එකට ફોකස් වෙන්නේ නැහැ. දැන් ඇස් දෙක දෙපොලේ තියෙන්නේ. බුරුමේ ඉන්න සෑහෙන ගානකට ඔළුවට ගහලා ආම්දුරු දෙක ඇස් දෙක දෙපොලේ උන්ගේ. හමුදාවෙන් ගහලා. තාම සිවුර ඉන්නේ. ඒව කරකවනවා දාගෙන. ඇයි මොකද මේ විප්ලව කරන්න කියලා ගහලා. ගහන්නේ මේ එතෙන්ටමයි. ඇස් දෙක දෙපොලේ යන්න ගහනවා. ඔබ සිවුරු කරනවා මානකම් කරනවා පන්සලේ කරපන්. එන්න බා විජේට આવුත් ගහනවා. මෙහෙම බිත්තියට ගහපම ලේ එන්න ගහනවා බිත්තියට. ඔළුව අල්ලලා. මේ ළඟදිත් ගැහුවා. එතකොට නියන් දැක්කා වගේ. ඇස් දෙක දෙපොලේනේ. ඊට භාවනා කරනකොට තමයි නැති වෙනකොට ඇස් දෙක හැම තැනම බලනවා මම හොයන්න. කොහෙද ඉන්නේ කියලා. බුදුන් කියන බය වෙන්න එපා. ඔබ බුද්ධ ධම්ම සංඝ සද්ධාවෙන් ඔකට වෙන්න අරපන් මත් වෙන්න අරපන් ඇඩ්ඩස් නැති වෙන්න අරපන්. බලනකොට ඔබට තේරෙයි මේ සලායතන පැවැත්ම දුක. ඒක මෙතන මේ ලියවිලා නැහැ. ඒක තමයි ස්වతంత్రය. බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරපු දෙක දෙවියෙක් නෙවෙයි යෝග. ජීවිතේ පැවැත්මේදී භවය කියන එකක් තියෙනවා. එහෙම නැත්නම් යටින් දුවන ලයිව් වයර් එකක් තියෙනවා. ඒක තමයි ඔය. ඒකේ ගෑනු පිටිමි නැහැ. ඒකේ පැවිදි උපැවිදි නැහැ. ඒකට යන්න එච්චර අමාරුත් නැහැ. හැබැයි පිටේ එක්කන අපේක්ෂාවක් තියෙන තාක්කල් මේකට යන්නේ. මේක සාපේක්ෂව මේ ලෝක වශයෙන් තියෙන නිවනක්. ඒකයි ඉන්දිසරි ලයිෆ් කියන්නේ. මේ ලෝකේ කෙනෙක්වත් කටහරලා ඒක කියන්නේ නැහැ නේ. ලබනාත්ම නිවන් දකින්න හදනවා. මෛත්‍රී බුදුහාමරෝ දකින්න හදනවා. දඹදිව යන්න කල්පනා කරනවා. මේ බුදුහාමරෝ මෙහෙද ඉන්දියාවේද කියලා අහනවා. මේ බයිලා කතා තියෙද්දි මම දැන් මෙතන ඉන්නකෝ. ඒක තමන්ගේ මානව අයිතිවාසිකමක් නේ. අපි කියන්නේ බර්ත් රයිට් එකක්. එහෙම නැත්නම් අපි කියන්නේ සතිපට්ඨාන මේ සතිපාසලේ ජන්ම දායාදයක් අපේ. මම දැන් මෙතන ඉන්න පුළුවන්. ඉන්න බැරි මොකද පිට මොකක් හරි කුණු කන්දලයක් ගැන හිත තියෙනවා. ඒක ලොකු දෙයක් වෙන්න ඕනේ නැහැ. මොනවා හරි කුණු කන්දලේ මාගෙන් පිට මෙතනින් පිට මේ දැන් චිත්තක්ෂණයෙන් පිට මොනවා හරි තියෙනවනම් මේක පුංචි වෙනවා. එහෙම නැත්නම් වෙන්නේ මම දැන් මෙතන කියන එක එන්න විශාල වෙලා පේනවා. මේ ඒතකොට බුදුහාමරණ බොහොම කිට්ටුයි. ඉතින් ඒ නිසා මේ මූර්තිගේ අදහස් දැක්වීමේ ඒ වචන අපිට තේරුම් අරගන්න අමාරුයි. මූර්ති ඉදිරිපත් කළ තියෙන එක ශූන්‍යතා නම් වූ ආපෝ න්‍යාය. ආපෝ කියන්නේ ඩයලෙක්ටික් කියන එක දෙකක් ගැටීමෙන් තව දෙයක් සංශ්ලේෂණය වෙනවා. ඇහත් රූපයත් ගැටීමෙන් පෙනීම ඇති වෙනවා. කන සද්දයත් ගැටීමෙන් ඇහිම සිද්ධ වෙනවා. දිවට රස ඇතිවීමෙන් රස දැනීම තේරෙනවා. ඉතින් තීසිස් ඇන්ටිතීසිස් සින්තසිස් කියලා මේක කාල් මාක්ස් තුමා කියලා තිබුණා. අයිසෙක් නිව්ටන් කියලා තිබුණා අවකාශයේ ගමන් කරන දෙයකට යමක් හැපුණොත් හැප්පිච්ච දෙයට සාපේක්ෂව මේක ප්‍රතික්‍රියාවක් කරනවා කියලා. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ විස්තර කරනකොට බේස් එලිමන්ට්, ස්ට්‍රයික් එලිමන්ට්, ඉග්නිෂන් එලිමන්ට් කියලා කියනවා. ద్వාර ආරම්මන තදූපන චක්කුද්්වාරයේට රූපාරම්මණයක් වැදුනොත් පෙනීම ඇති වෙනවා. හැම තැනම තියෙන මේ ආපෝහක න්‍යායය. ඒ තමයි භෞතික විද්‍යාව උගන්වන්නේ. ඉතින් ආපෝහ න්‍යාය
අපේ සංකල්ප තුළ ඇති ප්‍රායෝගික නැතොත් ඡන්දානුගත අභිනතිය මගින් සත්‍ය මුහා කරන්නා වූ අවරෝධන ඉවත් කරයි. අපරෝ මේක ආපෝහක න්‍යායක් නම් මේක මමෙක් කියලා කෙනෙක්වත් කොරෝන දෙයියෙක්වත් නැහැ. ඒව න්‍යාය ධර්ම. මේ න්‍යාය පිළිගත්ත ගමන් මමෙක් සහ දෙවියෙක් නැති වෙනවා. ඒක නිසා අපි මෙතෙක් මවන්න හිටියා මට කතරගම දෙයියන්ගේ පිටයි, පත්තිනි මෑණියන්ගේ පිටයි කිය හිතන මෙතන කරන්න කෙනෙකුත් නැහැ. බිම්බි වෙලා වර්තමාන මොහොතේට බං කිසිම කතරගම දෙයියෙකුට කවදාකවත් වර්තමාන මොහොතේ ඉන්න බෑනේ. ඔය සලඹ පැත්තිනි මෑණියන්ට පුළුවන් දාන්න පත්ත වර්තමාන මොහොතේ ඉන්න. කවදාවත් බෑ. යා සරවන බව. කඳ තිතුසින්ගේ තෙද බලය බබේ සරවන්න පුළුවන්. එතන කෙලිකාරේ. හැබැයි නතර කරන එක කිය අම්මටවත් බෑ. මොනම දෙවියෙකුටවත් බෑ. මේ අපිට පුළුවන් නේ. එනිසා ඔක්කොම න්‍යායවල ආපෝහක වාදයෙන් පෙන්න මෙතන තියෙන්නේ තීසිස් ඇන්ටිතීසිස් සින්තසිස්. ඌයිල මගේ හැපුණේ හැපුණු දෙක මම උට ගහන නැත්නම් මම දුවනවා. එච්චරනේ. වෙන මොනවා කරන්නේ? ඕකනේ න්‍යාය. ඒක අනික් න්‍යාය ඔක්කොම නිරෝධය වෙනවනේ. එය වනායි සත්‍යයේ ප්‍රතිෂේධනයක් නොව උදෙක් සත්‍යයේ ආවරණය කරන කෘතිමහා ආනුසාංගික අවරෝධනයන්ගෙන් මුදාලීමයි. ඒක මේ වර්තමාන මොහොතේ තදංග වශයෙන් කරන්න පුළුවන්. ඕනම වෙලාවෙ වර්තමාන මොහොතට හිත ගත්තොත් එතන නිවන තියෙනවා. හැබැයි ඒක දිගට චිත්තක්ෂණ ගානක් යනකම් අපිට ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න බෑ. හැබැයි මේ තියෙන බවට තියෙන පොටෙන්ෂල් එක හැකියාව නැත්නම් භෞතික විභව ශක්තිය තමයි මනුස්සකම කියන්නේ. ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. කරන්නේ නැති එක වෙනම කතාවක්. ඉතින් ඒ නිසා එතෙන්ද එනකොට මේ මනුස්සයා මෙතෙක් හිතාන ඉපු අනිකෝ සියලුම අගයන් ආඩම්බරයන් බිඳුවට බයිනවා සාපේක්ෂව ශූන්‍ය භාවයටපත් වෙනවා. අපි හිතාගත්ත අධ්‍යාපනය කියන්නේ අම්මු පිස්සුවක්. කුණු හරපයක්. ඒ මොකද අධ්‍යාපන කියන්නේ ධ්‍යාන නැති එකට. අධ්‍යයන කියලා කියන්නේ ධ්‍යාන කරන්න බැරි වුන් තමයි අධ්‍යයන ගියේ. ඒකනේ මාත් ඉස්කෝලේ ගියේ. ධ්‍යාන කරේ නෑ. අධ්‍යයන කරා. හැබැයි ඒකට වෛර කරා. ඉතින් ඉගෙන ගත්තේ යකෙකුට කවදාවත් නිවන් දකින්න බෑ. ඒක බිම තියන්න ඕනේ. වර්තමාන මොහොතට යන්න ඕනේ. ඉගෙන ගැනීම අවශ්‍ය නැහැ. අනිකොත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මොන මඟුල තිබ්බත් ඌට උගේ වැඩක් කරගන්න බෑ කියලා විතරක් කියයි. අල්ලපු කිසි මනුස්සයෙක් පිස්සු අනිප කරන්න පුළුවන්. හැබැයි උගේ පිස්සු නම් කවදාකවත් අනිප කරන්න බෑ. ඉතින් ඒ ඔක්කොම ආයුධ ටික සූසට බරනම බිමට බහිනවා. මෙතෙන්ට යනකොට සත්‍ය ආවරණය කරන කෘතිමහා ආනුසංගික මම දන්නේ ආනුසංගික කියන්නේ මොකද්ද කියලා අවරෝධයන්ගේ මුදාලීමයි ශූන්‍යතය යනු නිෂේධනයේ නිෂේධ කිරීමයි. අපිට බාධා කරන සියලු බාධාවලින්ම නැතර කළා දාලා කියන වර්තමාන මොහොතේ මං ඉන්න පුළුවන් නම් ගහපන්. ඒකේ තරම්ම බලවත්. අරක දීපන් මේක දීපන් කිව්වොත් අපිට දෙන්නේ නැහැ කියන ප්‍රාණ. වර්තමාන මොහොතේ දෙන්නේ නැහැ කියන කවුරුත් නැහැනේ. මම ඉන්න වර්තමාන මොහොතේ මං කියන්නේ පුළුවන් වෙලාවක ඒකෙත් තියෙන්නේ කාලේන අප්‍රමාදේන කලින් කලට අප්‍රමාද වීම මිසක් හැම වෙලාවෙම අප්‍රමාද වෙන්න හිතන්න එපා. පටන් ගන්නකොට ඉඳලා බලන්න අප්‍රමාද වීම කාලේ වැඩි වෙනවා ඉන්නේ. මොන දේත්තියේදී මම මාත් එක්ක ඉන්නවා. මෙතන ඉන්නවා. දැන් ඉන්නවා. ඒක වැඩි වෙනවා නම් සාපේක්ෂව මේ ශූන්‍යතාවය වැඩෙනවා කියලා හිතා ගන්න. අපිට ඒ කියන්නේ කවුරුත් එක්ක ඉන්න බැරි කමක් නැහැ. අතනදලා කාට හරි ගහන්න බැරි කමක් නැහැ. එහෙම නැත්නම් අපි මල්ලව පොර නැත්නම් අංගම් පොර කරන්න බැරි කමක් නැහැ. කරන්නේ නැහැ. කරන්න පුළුවන්. ඒක වෙනම ශිල්පයක්. මේකට අංගම් පොර ඕනේ නැහැ. ආන්නේ විදිහට නිෂේධනය කිරීමක් එබැවින්නේ සත්‍යයේ අනන්ත අවාචක ප්‍රතිජානක බව තහවුරු කරන්න. මේ කියන්නේ මේ මූර්ති සත්‍යයේ තියෙන බලය පෙන්නනවා. අවංකකම පෙන්නනවා. ඒකට කිසිම වක්‍ර මාර්ගයක කියන්න බෑ. ඍජු මාර්ගෙ විතර යන්න පුළුවන් අවාචකයි. වචනේ විස්තර කරන්න බෑ. ඔය සලායතන දුක කියන එක නිතරම ජීවත් වෙනකොට දැනෙන වෙහෙසක්. දරදයක් පරිලාහයක්. ඒ නිසා ජීවිතය කියන්නේ දුකක්. ඔබ මේ බෙන්ස් කාර් එක යනකොට නැතිය. මේ තට්ටු හයේ බිල්ඩින් එකේ ඉන්නකොට නැතය. ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් හම්බෙන්නේ නැතේ කියලා කියනවා. තන්නේ කර ජොබ් දෙනේ උන් කියපු පචයි. ඒව තනක නැහැ. මේව අවාචකයි. ප්‍රතිජානන බව තමා විසින්ම දත යුතුයි. සාන්දෘෂ්ටිකයි. කාටවත් මේ අම්මට බෑ දරුවට මේක පෙන්ලා දෙන්න. ඉද්දාතු කුමාරයාට බැරි වුණා රාහුල කුමාරයාට පෙන්ලා දෙන්න.
සිද්ධාර්ථ කුමාරයා තමන්ගේ වැඩේ කරගත්තා. රාහුල කුමාරයා වෙනම භාවනා කරා. ඒ බව පෙන්වනවා කියලා කියන එක, මේ මූර්ති කියන එක ඥානানন্দ සාංශි කියනවා. මේක පිළිබඳව විග්‍රහය ඇතිකල්ලි මේක පිළිබඳව මට මෙහෙම ස්පූර්ණික වශයෙන් එකඟ වෙන්න බෑ කියලා. ඥානানন্দ සාංශට එකඟ වෙන්න බෑ කියලා. නමුත් ඉන්දියාවේ ඉපදිච්ච මිනිස්සයා බෞද්ධකම ඉන්දියාවේ නැති විදිහට උට රිදෙනවා. බුදු ලංකාවේ ඉන්දියාවේ ඉපදිලා ඉන්දියාවේ මකලම දැම්මා. කොහොම ඊයේ? Hindu ආගමෙන් කිව්වා ඔක්කොම බලා කියා ගන්න ਸਰබලකාරී දෙවි කෙනෙක් ඉන්නවා. ඔක මේ සලායතන දුකක් නෙවෙයි. ඒක මේ බ්‍රහ්ම පදාර්ථය. ඒක නිර්ගුණ බ්‍රහ්ම. ඒකට ගියාට පස්සේ බ්‍රහ්මත් එක්ක යෝග වෙනවා. බුදුහාමුදුර අවශ්‍ය නැහැ. දැන් නෑ කෝ බුද්ධ ආගම මොකද උනේ? ලංකාවේ ඉන්න අපිට මේම හරි කමන්නේ ගුරුවරු හාමුදුරුවෝ හම්බෙලා පොඩ්ඩක් වෙන බලාපොරොත්තුවක් තියෙනවා. එතකොට මේ මූර්තිලාට රිදෙනවා. ඇත්තටම උම්මයි ගහන්නත් ඕනේ. එහෙම නැත්නම් පොතක් තියෙනවා මම මං ගෙනාව ඒ දවස්වල පොත් 10ක් 15ක් බ්‍රාහ්මනිසම් බුද්දිසම් and හින්දුයිසම් කියලා. මේ බ්‍රාහ්මණ ආගම බුද්ධ ආගම නිසා හින්දු ආගමක් වඩපත් කරගෙන හින්දු ආගම බුද්ධ ආගම නැති කරා. දැන් ඉන්න ඔය මෝඩි අගමැතිතුමා ඔක තේරුම් අරගෙන බෞද්ධ විශ්වවිද්‍යාල දෙක තුනක් ඇරිය මේ ළඟදී. ආ ගිහිල්ලා දෙනවා සම්පූර්ණ බුද්ධ ආගම කතා නමෝ බුද්ධාය කියලා තමයි පටන් අරගන්නේ. අපිට ලැජ්ජ හිතෙනවා අපේ රාජ්‍ය නායකයෙක් කවදාද නමෝ බුද්ධාය කියලා කතාව පටන් අරගන්නේ. නමෝ සායි බබාය නමෝ ඩොලර් නමෝ ඇමරිකාය කියලා පටන් අරගන්නේ. ඒ තරම් පිස්සු පිහට්ටෝ ඉන්නේ. ඒ නිසා අපිට තේරෙන්නේ නැති වුණාට මම සතුටු වෙනවා මේ ස්වාංශ මෙච්චරක් හරි කිට්ටු කරන එක ගැන මූර්තිවාදයට. හැබැයි මේ කිසිම තැනක ඥානানন্দ හාමුදුරුවෝ මේ නාගාර්ජුන පාදයන් ගැන පැත්තෙන් කතා කරාට ශංකර් ගැන කතා කරන්නේ නැහැ. ඒ තරම් බයයි බෞද්ධයා. එයා තමයි මුළු බුද්ධ ආගමම කන පිට හරවලා බුද්ධ ආගම නැති කරා. දැන් Hindu ආගම බුද්ධ ආගම ආය ගණ්ඩ හදනවා. ඒක තමයි පන්සලක් වටේට දේවාල තියෙන්නේ. හිතාන දෙනකොට දේවාලේ පොඩ්ඩක් උඩට එනවා. වේගුම්පස් බඳිනවා වගේ. ඒක තමයි බුදු ආගමට පුංචි මැද තියලා අනික් දේවාල වට කරගෙන අහනවා නුවර පෙරහැර පිටිපස්සේ දෙවිවරු 4 දෙනෙක් යනවානේ. හිෂ්ණු දෙවියෝ යනවා, පත්තිනි අම්මා යනවා, නාත දෙවියෝ යනවා, කතරගම දෙවියෝ යනවා. ඇයි හත් දෙවියනේ සුමන් සමන් දෙවියෝ හඳුරු ලංකාවේ ගොයියනේ. සෝවන් වෙච්ච එක මොකද නැත්තේ? ඉතින් ඕක කිව්වා කියලා එකෙක් මේ ළඟදී කියලා තියෙනවා ධම්මජීව හඳුරු සුමන් සමන් දේවාලයක් හදමු කියලා කිව්වා කැලණි පන්සලේ. ඊළ අක්කර පර්චේස් 10ක් ගන්න බැරිද කියලා අහලා. ඒකවල ධම්මජීවවන කවදාවත් එහෙම කියන්නේ නැහැ කියලා අර මංසය කියලා තියෙනවා. නෑ බණට කිව්වා මේ 4 දේවාලෙම තියෙනවා. අපි සුමන සමන් දේවාලයක් හදාගමු. දැන් මේ අපි ඉන්නේ සබරගමුවටනේ අහුවෙන්නේ. කෑ ගන්න හොඳ නැහැ. තරහ වුණොත් එහෙම සුමන සමන් කියලා කියන්නේ මේ මම පොතක් කියවනම් බොරුවක් දාද්ද කියන්නේ නැහැ. ලක් සමන් කියන දන නමලු. ලක් කියලා කියන්නේ ලංකාව කියලා අපි ගන්න. ලක්ෂ්මන් කියන මේ මෙයාගේ මල්ලි රාමගේ මල්ලි ලක්ෂමන්ට බාර දීලාලු ගියේ. එයා නිවන් දැක්කලු. එයා තමයි ලංකාවේ යට කිරුවේ ඒක ලෙවලා අපේ රාම රජුරු නැති කරලා මකලා ඇදුවිල වෙන්න හිඳ කතාවක් තියෙනවා. කොහොම හරි ලක්ෂමන් ලංකාවේ පොරක්. ලංකාවේ පොරක් කිව්වට ඉන්දියාවේ බාණ්ඩේ. හැබැයි සෝවන් වෙලා ඉන්නේ. ලක්ෂමන් සමන් දෙයියෝ කිසිම දැනක නැහැනේ ඔය 4 මහා දේවාල වල කියන තැන. ඒ වගේම දන්නවද කතෝලික පල්ලියකුත් තියෙනවා ඔය පූජා භූමිය ඇතුළත. මේ දෙවියන්ට මේ මාලිගාවෙන් ඉඳලා පේන තරම් දුර. මුත් රජුරු හැම වෙලාවෙම කසාද බඳින මිත්‍යා දෘෂ්ටි ගෑණියක්. රන් දෝලි, රිදී දෝලි, යකඩ දෝලි. ඉතින් ඒගොල්ලෝ කියනවා ඔයත් එක මං රැට ඉන්න හැබැයි දවල්ට යන්න කෝවිලක් ඕනේ. පල්ලි ඕනේ. රජුරු මේ පේන තෙක් මානේ කදලා දීලා තියෙනවා. දැන් අපි ගිහිල්ලා කියනවා දේවාල භූමියේ පන්සල් බෑ පන්සල් භූමියේ දේවල් බෑ. බම්බු ගහපන් අපේ දේවින්නාන්සේට හදපේක ඔය තියෙන මාලිගාව ඉස්සරහා. ඔක තමයි කියන්නේ Hindu ආගම විසින් බුද්ධ ආගම යටපත් කරනවා කිය. මාලිගාවේ පෙරහැර ඇර අනෙක් තියෙන සෑම පෙරහැරක්ම දේව පෙරහැරක් නේ. ලංකාවේ ඊට පස්සේ විශාල දේව පූජාවක් අපැත්තේ තියෙනවා දොඩම් වල පෙරහැර. දී කපන ඇවිල්ලා අපේ ගමට ඇවිල්ලා මහවැලි ගඟේ. දෙයියෝ විතරමයි. බුදුහාමුදුරුවෝ නැහැ. ඒව බොහොම ජයයට කරනවා.
අපිට ඉතිනවා සංස්කෘතික සංදර්ශන කියලා නෑ. මේ අර බුදුහාමුදුරුවෝ පෙන්නපු මතේ යට කරලා අර අහිංසක ගහක් මුලටලා භාවනා කරන එක නැති කරලා සලබ සලාගෙන දෙයියෝ වැඳගෙන සරවණ බව කඳ සුරිඳුන්ගේ තෙද්ද බලේ කියන සරවණව තමයි. ධර්ම නෑ. මේ සිංහලයට වෙලා තියෙන්නේ මේ මූර්තිට පේනවා මෙවුවා ලංකාවේ අද ගහන ගැහිල්ල. දේශපාලනේ මුවාවෙන් එක එකනා කරනසෙල හැබැයි තියෙන බුදුරජාණන් වහන්සේගේ තියෙන පුදුම ශක්තියක් නිසා අදිස්ත්‍රාණ ශක්තිය නිසා නැති කරන්න බෑ. නැති කරන්න ගියේ මූලික ඇත්ත අතරත් ගැටුමක් තියෙනවා. මූර්ති සහ ඥානানন্দ හාමුදුරුවෝ පිළිබඳ ගැටුමක් තියෙනවා. නාගාර්ජුන පාදයන් සහ ගෝලයේ අතර ගැටුමක් තියෙනවා. ශ්‍රී ශංකර් ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. පුදුම බයයි. शंकराचार्य මොකද හේතුව අම්බරවල තිබ්බා පිහි අරගෙන ගලේ පොඩ්ඩක් ගාලා තිබ්බා කැපුවට කැපෙන්නේ නැහැ පිහිය තියෙනවා දැල්ල පොඩ්ඩක් සවුතු කරලා තියෙන්නේ ලංකාවේ බුද්ධ ධර්මයේ ඒක තමයි වෙලා තියෙන්නේ ඒ නිසා අපිට කවදාකවත් සංකල්ප සහ යථාර්ථ අතර වෙනස තේරෙන්නේ නැහැ අපිට කවදාවත් ප්‍රපංච කරනවා කියන එක තේරෙන්නේ නැහැ ඌවට සාහිත්‍ය කියලා හිතාගෙන ඌව මේ කෙටියෙන් කියන දේ වටවලල්ලේ කියාගෙන කතන්දර ගොතාගෙන ෆැබ්‍රිකේට් කරගෙන ෆැලසිස් හදාගෙන ජාත්‍යාලය කියලා කියාගෙන පිස්සු කෙලින්නේ මොන ජාත්‍යාලයක්වත් නැනේ මම දැන් මෙතන වෙනකොට හරි වියලිනේ හරි කම්මැලිනේ අද එතෙන් යන්න පුළුවන් නේ ඒකනේ මේ නිස්සන්වනේ අවුරුදු 65 40 55ක් තිබ්බේ නැත්තම් මේවා තියෙන්න බෑනේ මේකේ කිසිම මඟුලක් වෙන කරන්නේ නැහනේ වර්තමාන මොහොතේ ගෙනත් තියෙන එක විතරයි කරන්නේ බෑ කියපු කෙනෙක් නැහැ අපහසුකම් තියෙනවා අභාසුකම් තියෙන හෙටක් තියෙයි. නමුත් ඒක නිසා මතක තියාගන්න අපි ඒ වෙනුවට ওই මුරුක්ක හදන්නයි, වඩේ හදන්නයි, පකඩ හදන්නයි නේ හරි කැමැති. මොනවත් නොකර මේක දැන් වාඩිලා හිටපන් කිව්වොත් පොඩ වයිෆ් කින් ආලවිල කරන්න බැරි වෙලා නවකම් හරි ජහජ්ජවන්නේ දැක්කොත් එහෙම ඔක්කොම නැති වෙනවනේ. නෝනට කියලා ඇවිල්ලා වයිෆ්ට කියලා ඇවිල්ලා නම් ඔන්න මොනවා හරි කමන්නේ නැද්ද මං ආන්නේ. දැන් හදිසියේ එහෙම කරන්න බෑ. දන්නවා ෂුවර් දකින්න නිකන් දකි කියලා. ඉතින් ඒ නිසා මේ අනිත් පැත්තේ තියෙන දේවල් සාපේක්ෂව ගෙවම් කරන්නේ නැතුව, එහෙම නැත්නම් ගෙවම් වෙන බව දකින්න නැතුව, එහෙනම් මේ සලායතනික දුක නිතරම තියෙන එක Tamanට දෙවේලේ දැනෙන්නේ නැතුව, ඇහෙන්නේ නැතුව ওই කියන බහුලීගත භාවයේ නැහැ. ආශේවනේ භාවිතා වෙයි. බහුලීගත වෙන්න ඒකට කැමැත්තක් ඇති කරන්න ඕනේ. ඒක තමයි ඔය දර්ශනයක් ඇතුව භාවනාවට වාඩි වෙන්න ඕනේ. දර්ශනයක් ඇතුව සක්මනට යන්න ඕනේ. දර්ශනයක් ඇතුව බැවිද්ද කරන්න ඕනේ. දර්ශනයක් ඇතුව අරණ්‍ය වාසී ජීවිතය ගත කරන්න ඕනේ. දර්ශනයක් ඇතුව දැක්මක් ඇතුව රිට්‍රීට් එකක් කරන්න ඕනේ. එහෙනම් දර්ශනය ඇති කරලා දෙන්න බෑ. ඒක ගුරුවරට අයිති වැඩක් නෙවෙයි. ගුරුවරට කියත හැකි ඔය තකතිරුකම තියාගෙන නම් කොච්චර භාවනා කරත් වැඩක් නැහැ. හැබැයි ඉතින් මේ එහෙම තියෙදි භාවනා කරන එක හොඳයි වෙන තකතිරුකම් කරනවට වැඩිය. ඒකේ කරන ගමන් හොම්බ දාලා උලන්න ඕනේ මට්ටම් වෙන්න කේවට්ටයාගේ වගේ ওই කියන කුණුවරව පැත්තක දාලා මේ වර්තමාන මොහොතේ තියෙන මේ සාපේක්ෂ ශූන්‍යතාවය එනතම මේ කම්මැලිකම මේ නීරසකම එපා වෙනකම సౌందర్యාත්මකව කතා කරගෙන යන් කියලා ඉතින් තා විනාඩි 3-4ක් තියෙනවා මගේ කයිවාරුව මම නතර කරනවා. අපි යමු තව පොඩ්ඩක්. එහෙමයි සානස. මහණෙනි සම්මිශ්‍රණය නො වූ පෙර සම්මිශ්‍රණය කර නොගත් සම්මිශ්‍රණය නොකර ගන්නා වූ නුවණැති මහණ බමුණන් විසින් ප්‍රතික්ෂේප නොකළ මේ නිරුක්ති මාර්ග, අධිවචන මාර්ග, ප්‍රඥප්ති මාර්ග තුනක් ඇත. කවර තුනෙක්ද? මහණෙනි, යම් රූපයක් අතීතද, නිරුද්ධද, වෙනස් වී ගොස්ද, එයට විය යන ගිනීම වෙයි. වීය යන හැඳින්වීම වෙයි. වීය යන පැනවීම වෙයි. එයට ඇත යන ගිනීම නොවේයි. යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංස්කාර, යම් විඥානයක් අතීතද, නිරුද්ධද, වෙනස් වී ගොස්ද, එයට වීය යන ගිනීම වෙයි. වීය යන හැඳින්වීම වෙයි. වීය යන පැනවීම වෙයි. ඇති වීය කියන එකයි ඔය කියන්නේ. ඇති වෙච්ච එකක්, ගිය දෙයක්. එවිට සමාන. එයට ඇත යන ගිනීම නොවේ. දැන් නැත්තේ නෑ. එයට වන්නේ යන ගිනීම නොවේ. අනාගතේ වෙයි කියන එකත් නෑ. මහණෙනි, යම් රූපයක් හටගෙන නැද්ද, පහළ වී නැද්ද, එයට වන්නේය යන ගිනීම වෙයි. වන්නේ යන හැඳින්වීම වෙයි. වන්නේය යන පැනවීම වෙයි. එයට ඇත යන ගිනීම නොවේ. එයට වූයේ යන ගිනීම නොවේ. යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංස්කාර, යම් විඥානයක් හටගෙන නැද්ද, පහළ වී නැද්ද, එයට වන්නේය යන ගිනීම වෙයි.
වන්නේ යන හැඳින්වීම වෙයි. වන්නේ යන පැනවීම වෙයි. එයට ඇත යන ගිනීම නොවේ. එයට වූයේය යන ගිනීම නොවේ. මහණෙනි, යම් රූපයක් හටගෙන ඇද්ද, පහළ වී ඇද්ද. එයට ඇත යන ගිනීම වෙයි. ඇත යන හැඳින්වීම වෙයි. ඇත යන පැනවීම වෙයි. එයට වූයේය යන ගිනීම නොවේ. එයට වන්නේ යන ගිනීම නොවේ. යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංස්කාර, යම් විඥානයක් හටගෙන ඇද්ද, පහළ වී ඇද්ද. එයට ඇත යන ගිනීම වෙයි. ඇත යන හැඳින්වීම වෙයි. ඇත යන පැනවීම වෙයි. එයට වූයේය යන ගිනීම නොවේ. එයට වන්නේ යන ගිනීම නොවේ. චූලසුඤ්ඤත සූත්‍රයෙන් නැවත නැවතත් මතුවෙන වචන දෙකක් හරිහැටි තේරුම් ගතහොත් අපෝහවාදියා තමාට නිසි තැනම රැඳී සිටිනු ඇත. ඉන් පළමුවැන්න දරතා වරහන් ඇතුලේ දැවිලි යන්නයි. ඒ ඔහුට තම අපෝහවාදී නිපුණත්වය මගින් යටපත් කළ නොහැකි අනුභූතිය පිළිබඳ අප්‍රසන්න යථා තත්ත්වය මතක් කර දෙයි. දෙවැන්න අවිපල්ලත්තා වරහන් ඇතුලේ අවිපරීතාර්ථවත් යන්නයි. පිරිසුදුව නියත වශයෙන්ම ශුන්‍යත්වයට බැස ගැනීම හඟවන ඒ වචනය ශුන්‍යතාවට බැසීමේ අපෝහවාදී ක්‍රමය වැනි අන් හැම ක්‍රමයක්ම විපරීත බව ව්‍යංගයෙන් හඟවන්නකි. ඇත්තෙන්ම යමෙක් එතරට යාමට පිටත් වීමටත් පෙර පහුර බිඳ දමා තුටු පහටු වන්නේ නම් එය විපරීත පිළිවෙතකි. ඒ තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ jettisoning the raft and crossing jubilating over it before crossing into the other shore කියලා. ඉතින් මේ පොතේ කියවා එක අකුරක්වත් තේරෙන්නේ නැහැ මට. පස්සේ මම කිව්වා මෙන්න මෙහෙම එකක් තියෙනවා සාංශ jettisoning the raft and jubilating over it before crossing over to the other shore කියලා. මේ කියනකොට කිව්වා ආයිසුද එක දන්නේ නැහැ කියනකොට හරියම අහිංසක මූණක් තියෙන්නේ කිව්වා. කියලා මට කියලා දුන්නා මෙන්න මේකයි කියන්නේ. ඒක තමයි වාක්‍ය ආයතරයක් කියන්නේ. ඇත්තෙන්ම යමෙක් එතරට යාමට පිටත් වීමටත් පෙර පහුර බිඳ දමා තුටු පහටු වන්නේ නම් එය විපරීත පිළිවෙතකි. ඒක තමයි සබ්බාසව සූත්‍රයේ තියෙන්නේ. පටන් ගන්නකොට අනාත්මයි කියලා පටන් ගත්ත එකට කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. පටන් ගන්නකොට ආත්මයි කියන එකට හම්බෙන්නේත් නැහැ. ආත්මේ ඉඳලා අනාත්මයට යනවා කියන එකට හම්බෙන්නේත් නැහැ. අනාත්මේ ඉඳලා අනාත්මයට යනවා කියන එකට හම්බෙන්නේත් නැහැ. ආත්මේ ඉඳලා ආත්මයට යනවා කියන එකට හම්බෙන පස්සාකාරයකට කියලා දෙනවා බුදුරජාණන් වහන්සේක භාවනා කරන්න ආයත ඇති වෙන පිස්සු පහක්. ඔය භාවනා කරන්නේ නැති බුලතරක් කාන බීඩියක් බීගෙන ඉන්න එකට ඔය පිස්සු නැහැ. උට ආත්ම කතාවක් නැහැ නේ. භාවනා කරන හැම එකාටම මේ කීටම කමඨාන් වාර්තා වාක්‍ය දෙක කියනකොට කියත හැකි මෙහා පටන් ගන්නකොට පවුරු බින්ද දාලා අපි අනාත්මයිනේ මම පේන කෙනෙක් නැහැ දකින්න කෙනෙක් නැහැ කියලා පටන් අර ගන්නවා. කද්දාකවත් හරියන්නේ නැහැ මුණිනවපු කලියට වතුරක් කරනවා වගේ. භාවනා කරන එකේ කමඨාන් සුද්ධ කරන එකේ වාක්‍ය ඒක මොකද මේ කමඨාන් සුද්ධ කරන්න කැමති නැම රෙද්ද ඉස්සලා බලන්න පුළුවන්. රෙද්ද ඉස්සෙනවා කමඨාන් සුද්ධ කරනකොට. ළමයි කම්බෙච්චාම ඉස්සලාම අම්මට පෙන්නන්නේ වතුර ගහලා පෙන්න ඕන කොල්ලෙක් ඔන්න කෙල්ලෙක් කියලා. ඒ තමයි ඉස්සලාම ළමයි කම්බෙච්චාම කරන දේ. කමඨාන් සුද්ධ කරනකොටත් මෙයා මේ පටන් අරන් මේ වාර්තාව ලියන්නේම ආත්මවාදයෙන්ද අනාත්මවාදයෙන්ද කියලා එයාටමත් තේරෙනවා. උගදෙනේ කැමති නෑ තමන් එහෙම එලි වෙනවා දකින්න. ඉතින් කොහෙද නිවන් දකින්නේද? ඒක නිසා අපි මේ ටික තියාගමු අනිත් දවසට. මේක තාමත්ම ඒ කියන්නේ ගෙනල්ලා ඥාන දහමට දැන් අන්තිම මහ දෙයියම දෙන්න හදන්නේ. යකා එළවන තැන මේ පොත කියවට නිවන් දකින්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නමුත් මේ කියවන්න හම්බෙච්ච එක සතුටක්. ඒකයි මම බලාගත්තේ මට දුකක් තියෙනවා හැබැයි මේ පොත ඉවර වෙයි කියලා. ඊට පස්සේ මොකද කරන්න කියලා අපි පස්සේ බලමු වුණාට පස්සේ. ඉතින් අපි පහලිය කුටියට ආර්දනා කරනවා මේ පැයේ නිමාව සාකච්ඡාවේ නිමාව සටහන් කරන්න. අවසරයි අතිපූජනීය නායක මාහිමිපාණන් වහන්සේගේ අවසරයි පූජනීය මහා සංඝරත්නයන් අවසරයි දවසේ ධර්ම සාකච්ඡාවයි දැන් මේ නිමාවනේ සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක දෙස් විදෙස් සදැහැති පිරිසක් නොපෙනී නොඇසී සම්බන්ධ වෙනවා සදැහැති පිරිසකුත් එකතු වෙනවා ඒ එකතු වුණු ධර්ම සභාවක අපවත් වේදනා අතිපූජනීය කටුකුරුන්ද ඥානানন্দ මාහිමිපාණන් වහන්සේ රචිත ධර්ම ග්‍රන්ථයේ කරුණු සභාගත කරේ පූජනීය චන්දරත්න ස්වාමීන් වහන්සේ අපිට වැඩි විස්තර සපයෙන් පහදලා දුන්නේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ. එසේ සිද්ධ කරමින් අත්පත් කරගත්තා වූ පිනොත්
පිනොත් අප සැම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිනොත් අපටත් ලෝකයේ සැමටත් නිවෙනින් සැනසෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළ පින් අනුමෝදන් කරමු. සද්දනගා ගාථා කියමු. ittavata jamhe sambataṃ puñña sampadaṃ සම්බේ දේවා අනුමෝදන්තු සම්ප